පටිගත කළ උත්තම දේශනාව. දැන් අපි දකිනවා සක්කායයක් දකිනවා, සක්කාය සමුදයක් දකිනවා, සක්කාය නිරෝධයක් දකිනවා, සක්කාය නිරෝධ මාර්ගයක් දකිනවා. එතකොට ওই සක්කාය පිළිබඳව අර කියන්නා මුලා වූ අර බමුණන්ගේ දෘෂ්ටිය දාගත්තොත් ඒක සක්කාය දිට්ඨිය බවක් ගන්න. ඒ දෘෂ්ටිය දැන් අපිට ඉන්න හේතුවක් නැහැ. සක්කායට මම කිව්වේ නාම මාත්‍රයක් බව දන්නවා. නැත්නම් මම කියන හැඟීමෙන් ගත්තේ නාම මාත්‍රයක් බව දන්නවා. ඒ නාම මාත්‍රේ ඒ ගොඩට කියන නමක් මිසක් එයින් එහා දෙයක් නැහැ කියවනම් ওই දෘෂ්ටිය විදිලා. එදාට සක්කාය දිට්ඨිය නැන්නා. දැන් ඉතින් මම මේක අතීතයේ කොයිද දැනුත් නැතුව. මතු අනාගතයේ කොයිද දැනුත් නැතුව. කොහෙන්වත් එනමාවේ කොහෙද මම මේ කින්දේ පැහිද්ද. මුළු ප්‍රශ්න ටික සියල්ලම විසඳිලා ඉවරයි. ඔය පොඩ දැනගත්තාම සැක ඉවරයි. එන විතිකිච්ඡාව කොහොම නැති වෙන උදනි. දැන් මේ ධහම කියා දුන්න බුදු පියාණන් වහන්සේ ගැන මොකද තියෙන්නේ හැකි? බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නේ විසඳුවා. දෘෂ්ටිය බිඳහැරියා. දෘෂ්ටිය බිඳහැරලා හිටන් ඇත්ත කියා දුන්නා. ඊයත් ඇති ආකාරයෙන් තේරුම් ගත්ත යම් බුද්ධ ශ්‍රාවකෙක් ඇත්නම් එයාට බුද්ධ ඒකාංකති කොහෙද තියෙන්නේ? ඒ දේශනා කළ ධර්මයේ හරි කියා දැක්කට පස්සේ ධම්ම ඒකාංකති කොහෙද තියෙන්නේ? ඒ මග අනුගමනය කරන්නා වූ සංඝ රත්නේ ඒකාන්තයේ සත්‍යයට අනුව යන අය සත්‍යයේ මග යන අය කියලා දැනගත්තාම එහෙනම් එතන කොයින්ද සංඝ ඒකාංකති තියෙන්නේ? ඒක බලා ගැනීමට මෙන්න මේ මාර්ගය අනුගමනය කරලා හිටන් මේ විදිහට මේ තෘෂ්ණාව දුරු කරගන්න. එතකොට ওই සක්කායෙන් මිදෙන්න පුළුවන් කියන පෙන්වා දුන්න මාර්ගයක් තියෙනවා ශික්ෂණය වෙන්නේ. ඒ ශික්ෂාය ගැන සිතකියක් කොහෙද තියෙන්නේ? සික්කායකංකෙත් ඉවරයි. පූර්වාන්තයේ මම හිටියද කියන ප්‍රශ්නේ ඉවරයි. මම කොහෙද දැනුත් නැතුව පෙර නාම මාත්‍රයක් නම් පෙරත් තිබුණා. නැත්නම් නෑ නාම මාත්‍රයක්. ඒ මිසක් ඔය කියන જાතියේ දෘෂ්ටියකින් බැඳෙන්නේ නැතුව පූර්වයේ හිටියේ නාම මාත්‍රයක් මේ පංචස්කන්ධය තිබුණා. පංචස්කන්ධයේ හේතුඵලය. ඒ ඵලයේ හේතුවේ එදා නගු හේතුව නිසා මෙතන ඵලයක් හටගත්තා. මෙතන පංචස්කන්ධයේ ඒකේ විද්‍යාමාන වුණා. මෙතන හේතුව ඇදුවොත් මතු ඵලයක් හට ගන්නවා. ඒතොර එතන ඒ පංචස්කන්ධයක් විද්‍යාමාන වෙනවා. ඒවට ඊටන්න මම කියලා සංඥාවක් තියා ගන්නවා මිසක් එනේන මම එක්කවත් යන මම එක්කවත් ඉන්න මම එක්කවත් උතන නැහැ කියලා දැනගත්තාම එහෙනම් පුබ්බේ කංකතිත් නැහැ, අපරන්තේ කංකතිත් නැහැ, පුබ්බාපරන්තේ කංකතිත් නැහැ. මෙසේ දැනගන්නා වූ යම්කිසි හේතු ප්‍රත්‍ය ක්‍රමයක් ඇද්ද? ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදේ මේකයි කියලා දැනගත්තාම මේ හේතු වරන මේ ඵලය හට ගන්නවා කියලා දැනගත්තාම එහි හැකේකුත් නැහැ, ඒ කංකිතිත් ඉවරයි. එහෙනම් බුද්ධ ආදී යට දෙන සැකේ නැහැ. ওই ටික දැක්ක කෙනා. දැන් සක්කාය දිට්ඨියකෝ විතිකිච්ඡාකෝ. දැන් බුදුරජාණන් වහන්සේ අහනවා මේ ධර්මය ඔබලට මම කියා දුන්නේ. න්‍යාය ධර්මයක්. ඥාන ගෝචර ධර්මයක්. එතන මේ කියා දුන්න ධර්මයේ ස්වාක්ඛාතයි සම්දිට්ඨිකයි. අකාලිකයි ඒහිපතිකයි ඕපනයිකයි ඥානවන්තයින් විසින් ප්‍රත්‍යක්ෂ කරලා දැනගන්න තියෙන ධර්ම. දැන් ඔයගොල්ලෝ මේක තේරුම් ගත්තට පස්සේ තවත් මේක පිළිගන්නේ මම කියන හින්දාද? මා කෙරෙහි විශ්වාසය තියලා. නෑ ස්වාමීනි මේක ඇත්ත බව දැන් වැටහිච්ච හින්දා. දැන් මෙයින් එහාට මමවත් සාස්ත්‍රුව කරගන්න නැතුව ওই ධර්මයේ පිළිගන්න ඔයගොල්ලෝ. අන්නේ සාස්ත්‍රුවරේ පස්සේ යන්න හේතු තියෙනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පස්සේවත් එන්න ඕන කවන්නේ නැහැ මේ ධර්මයේ වැටහිච්ච අපිට. එහෙමනම් අන්නේ සාස්ත්‍රුවරේ පස්සේ මොකද යන්නේ? මෙන්න අන්නේ සාස්ත්‍රු සම්න සදාහට මෙවරයි. ওই ටික වටහා ගත්ත කෙනාට. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? කටු මෙහිවල බුදියෙන්න ඕනෙත් නැහැ, උඩ බලාගෙන ඉන්න ඕනෙත් නැහැ, බිම් බලාගෙන ඉන්න ඕනෙත් නැහැ. බත් නොකා ඉන්න ඕනෙත් නැහැ. ඉතින් බහංකඩ කන්න ඕනෙත් නැහැ. මොන එකක්වත් ඕනේ නැහැ. මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ හේතුඵල ධර්මයට අනුකූලව මෙන්න මේකයි සක්කාය, මෙන්න මේකයි සක්කාය සමුදය, මෙන්න මේකයි සක්කාය නිරෝධය, මෙන්න මේකයි සක්කාය නිරෝධ කරන මාර්ගය කියන චතුරාර්ය සත්‍ය තේරුම් ගත්තා නම්, සිව්සත් දහම අවබෝධ කරගත්තා නම් දුකෙන් මිදෙනවා කියලා දකිනවා. ප්‍රඥාව මුල් කරගෙන අනිත්‍ය රසයෙන් අනිත්‍ය දේ අනිත්‍ය හැටියට, දුක්ඛ දේ දුක්ඛ හැටියට, අනාත්ම දේ අනාත්ම හැටියට මෙනෙහි කරලා මෙන්න මේ ක්‍රමයට ගියාම ලෝකේ සැපයි කියන යමක් ඇද්ද? ඒක දුක් ගොඩක් නිසා සැපක් නෙමෙයි කියලා ප්‍රඥාවෙන් දකිනකොට අන්න දුක්ඛාරය සත්‍ය දකින්න. මෙන්න මේ කියන්නා වූ ආස්වාදී නැමැති දුක්ඛන්ද මොකද්ද වෙන්නේ? එතකොට හටගන්නේ මොකක් නිසාද? දුක්ඛ සමුදය වෙන්නේ. මේකේ චන්දරාගයේ බැඳෙන නිසා කියලා දාන්න. අන්නේ චන්දරාගයේ නිරෝධ කරපුවාම මේකේ නිරෝධ වෙනවා කියලා දාන්න. දැනගෙන චන්දරාගයේ නිරෝධ කරන්න මොකද කරන්න ඕනේ? මේකේ ආදීනව බලනවා. මේ පංචස්කන්ධයේ ආදීනව බලනවා. වෙන්වීමේ ආනිසංස බලනවා.
ප්‍රඥාවෙන් මෙන්න මෙඩිය කරනකොට සම්මා දිට්ඨිය පහළ වෙනවා. සම්මා දිට්ඨිය පහළ වුණාට කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පහළ වුණා. සම්මා දිට්ඨිය පහළ ඉතින් ඔක්කොම පහළ වෙනවා. එහෙනම් මෙන්න මේක දැක ගන්න ඕනේ. අනාත්මානුපස්සනාව කියන්නේ මෙන්න මෙතෙන්ටයි. දැන් අත්ත දකින්නවා අනාත්තත් දකින්නවා. එහෙනම් අනාත්ත දකින්න මොකද කරන්නේ? අනාත්තං අසාර කට්ටේනාති. දැන් අනාත්ත දැක්කහම අපි එකක් දකින්න. එහෙනම් මෙතන කවදාවත් නිත්‍ය දෙයක් නෑ අනිත්‍ය මිසක්. එහෙනම් පිළිණේවා මිසක් වෙන එකක් නෑ. මොකක් නිසාද පිළින්නේ? මේක මොහොතක් ගානේ වෙනස් වෙනවා. වෙනස් වෙන හින්දා පිළිනවා නෙවෙයි. පිළිනකොට වෙනස් වීම දෙකම එකයි. එකට යන්නේ. අන්‍යතාවයටපත් වෙනවා. අපි යම් යම් ඉරියව්වකින් ඉන්නවා ඉරියව්වත් අන්‍යතාවයටපත් වෙනවා. හොඳයි කියන තමයි අපි එක විදිහක් හැඩගැහෙන්නේ. හැමිලියේ පහසු ක්‍රමයකට ඉඳ හදනවා. පහසුවක් ලබන්න හදනවා. දුකක් ලබන්න කවුරුවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සැනසුමක් බලාපොරොත්තු වෙන විවිධාකාර කටයුතු කරනවා. සතර ඉරියව් පවත්න්නේ සැනසුමක් බලාගෙන. ආහාර ගන්නේ සැනසුමක් බලාගෙන. පිපාසය ආපුවාම වතුර බොන සැනසුමක් බලාගෙන. දුකයි දාහයෙන් මිදෙන්න බලාගෙන. මේක තමයි හැම ඉරියෙම සත්‍යය සැරිසරන්නේ ඕකට බලාගෙන. කරදරයක් එනවා නම් මිදෙන්න බලාගෙන. ඊ අසහනෙන් මිදෙන්න බලාගෙන මොනවා හරි කරනවා. බඩිකින වෙනකොට ආහාර හොයාගෙන යනවා කනවා. පිපාසයේදී ජලය හොයාගෙන යනවා බොනවා. දැන් මේ වගේ අපි යමක් කරනවා හැම වෙලෙම. මෙන්න මේ ටික කරගෙන යනකොට මොකද වෙන්නේ? අන්න අපි දකිනවා එක දෙයක්. මෙන්න මේ ටික අපි හැම වෙලෙම කරගෙන යනකොට අපි එක දෙයක් කරගන්නවා. මොකද මේක පෙළෙන බව දැනගන්න. පෙළෙන නිසා තමයි හැම වෙලෙම ප්‍රතිකර්ම කරන්නේ. පෙළෙන එකට ප්‍රතිකර්ම කර මොකද්ද කරන්නේ? සැනසුමක් හොයාගෙන යනවා. එතකොට දකින්නවා යම් කිසි සැනසෙන ස්වභාවය ප්‍රිය මధుර ස්වභාවයක් මුලාව නිසා ප්‍රිය මధుර ස්වභාවය පස්සේ හඹා යනවා. හඹා යාමට නොඑක ආකාරයෙන් හිතන කියන කරන වැඩ කටයුතු ගොඩාක් කරගෙන යනවා. කරන එකක් ගානේ මොකද්ද කරන්නේ? සංඛාර දුක්ඛය ගොඩනගන. ඒක ගොඩනගලා මොකද කරන්නේ? හදාගෙන යමක් ඇත්නම් ඔයකෙන් අපි දකින්නවා මෙහෙම දෙයක්. දුක්ඛේ යමෙක් දකින්නවා. ලෝකේ කල්ල විපාකම් කියලා කොටසක් තියෙනවා. පාප කර්ම සහ පාප කර්මයන්ට එන විපාක. ඒව හැම අතීම සතර අපාගත වෙන්නේ වැනි අටමහා නරකයේ වැනි දැන්පටන්ගෙන. නිරේට සම්බන්ධව ඒ ටික ප්‍රධාන වශයෙන් තියෙනවා. යම්කිසි ශ්‍රද්ධාධික බුද්ධිලේ හරිය අකමැති කෙනෙකුට කරදරයක් දුකක් එනවා. සත්‍යයට හිංසා පීඩා එනවා. ඒ නිසා යාට මේක හරිය හද කම්පනයක් ඇති කරන දෙයක්. දුක්ඛේ. එයා අනිත්‍ය මෙනෙහි කරනකොට අනී මේ ලෝකෙ මෙහෙම දුකක් ගෙන දෙන්න දෙයක් නේ. මේකේ මොන සැපහෙවිල්ලක්ද? මෙන්න මේ ආකාරයෙන් එපා වෙනවා. වීර්යාධික පුද්ගලයා මොකද කරන්නේ? උත්සාහේ වීර්ය කරනවා. ඒකේ ස්වභාවය දන්නවා. වැඩක් නැති එක පසුපස යන උත්සාහේ වීර්ය කරනවා. මර උගුලා පස්ස යන්නේ නෙමෙයි මෙච්චර කාල උත්සාහ කරලා තියෙන වීර්ය කරලා තියෙන කියලා මෙනෙහි වෙලා දකින්නකොට. අන්න දුක්ඛානුපස්සනාවෙන් ලෝකෙට අලුම් කරන වීර්ය අත්හරිනවා. ඒක මුල් කරගෙන පෙළෙන එකක් දකින්නවා අසාරක් දකින්නවා. දැකලා එහෙනම් එහෙම අත්හරින. අනාත්මානුපස්සනාවට යන කෙනා ඔය කියන්නා වූ සුඛං සුඛ විපාකම් කියලා කොටසක් තියෙනවා. සුදු සහ සුදු විපාක. බ්‍රහ්ම ලෝකවල තියෙන සුදු සහ සුදු විපාක. ඒකින්ද හුඟා කමාරුයි අර පෙළෙන ගති හොයාගන්න. ඒක බොහොම සියුම්. මහ දුක් පේන්නේ නැහැ. හැබැයි ඊතරක් තියනවා සියුම් දුකක්. ඒ දුකෙත් ඔය කියන්නා වූ ලක්ෂණ තුනම තියෙනවා. ඒ මානසිකත්වයට ගියාට පස්සේ සැනසුම හොයාගෙන අන්නේ සියුම් මනසට පේන්න පටන් ගන්නවා. එතන සැනසුමක් නැහැ. එතන තියෙන්නේ මේ දුක් තුනමයි. මොනවද? අර පෙරෙන ලක්ෂණේ එතනක් තියෙනවා. එතනත් මොහොතක් ගානේ වෙනස් වෙනවා. බ්‍රහ්මයාටත් එක විදියක ඉන්න බෑනේ. බ්‍රහ්මකාය කොච්චර සැහැල්ලු වුණත් බ්‍රහ්මයාට හෙල්ලෙන්නේ නැතුව ඉන්න බෑ. බ්‍රහ්මයා ඉරියව් මාරු කරන්නේ. එක ඉරියව්වක ඉන්න බැරි හින්දා. එයාත් පෙළෙනවා. එක ඉරියව්වක ටිකක් වෙලා ඉන්නකොට යම් කාල සීමාවක් ඉන්නකොට අන්‍යතාවයටපත් වෙනවා. ඒ කියන්නේ ඒ ඉරියව්වේ ඉන්න බැරි තත්ත්වෙට පෙළෙන්න පටන් ගන්නවා. ඉරියව් වෙනස් කරන්න ඕනේ. වෙනස් කරනකොට සංඛාර දුක්ඛය ගොඩනගා ගන්න ඕනේ. ගොඩනගා හදන්නේ මොකද්ද? සුවතේන. ඒ ඉරියව් වෙනස් කරපුවා තව ඉරියව්ව අසුවයි. ඒ සුවතෙන්ද මොකද වෙන්නේ? විපරිණාමයටපත් වෙනවා. විනාශය කරා යන සුව බව.
ওই කාරණා තුනේම ඔහුත් නිසා අන්නේ தත්ත්වෙ මෙනෙහි කරගෙන යනකොට එතන පේන්න පටන් ගන්නවා විපරිණාමී දුක මුල් කරගෙන ඔය කියන්නා වූ දුක්ඛ දුක්ඛයයි සංඛාර දුක්ඛයයි දකින්න. මෙන්න මේ දකින්නකොට අනත්ත කියන්නා වූ තැන අසාරයි දකින්නවා. කොච්චර හොඳයි ප්‍රියයි මනාපයි කියලා ලෝකේ හොදක් තියක් තිබුණා. එකක්වත් පවතින හොදක් නැහැ. එහෙනම් මොකද වෙන්නේ? අනිච්චෝ අද්දුෝ විපරිණාම ධම්මෝ අසස්සතෝ ඔන්නේ ආකාරයෙන් දකින්නවා. ඉතින් අන්න අනත්ත දැක්කා. මොකද්ද? අනිච්චයි අද්දුවයි. එහෙනම් පෙරෙනවා. අද්දුවයි. ඒක තමයි කිව්වේ පෙරෙන ලක්ෂණය. දුක ලක්ෂණයක් තියෙනවා. ඇති වෙන්නේ නැති වෙන්නේ දුකක් හටගත්තාම ඒක පෙරෙන ලක්ෂණෙ තියෙනවා. ඒතකොට අද්දුව ස්වභාවය වෙනස් වෙන්නේ ඒකින් ඇති වෙන වෙනස. ඒ වගේම විපරිණාම ධර්මයි. ඒ හැවක් පියවනාප ස්වභාවයක්ම විපරිණාමයටපත් වෙනවා. සබ්බේපි මේ පියේහි මනාපේහි නානා භාව විනා භාවෝති පබ්බජිතේන අභින්නාපච්ච වේ කිතබ්බං කියේ තොන්න ඔය ටිකයි ඔය කියනවා වෙනස බලන්න කියේ. යම් ප්‍රියමනාපයක් ඇද්ද නානා භාවයටපත් වෙනවා කිය මොහොතින් මොහොතේක වෙනස් වෙලා යනවා. විනා භාවෝති ඒ අවස්ථාව වෙනසිලා යනවා. එහෙම වෙනසිලා ගියේ මොනවද හිස්සතින් ඉතුරු කරලා නැහැ කිසි දෙයක් අර බලාපොරොත්තු සුවේ. යම් සුවයක් කියහිටන් යම් තැනක බැලුවා නම් යම් තැනකටපත් වුණා නම් කිසිම දෙයක්කින් ඉතුරු කරන්න තු හිස්සතින් ගෙවිලා ගියා මිසක් වෙන මොනවත් එතන ඉතුරු කරපු හරයක් නැහැ. එහෙනම් උතන කොහෙවත් ආත්මයක් අහලකවත් තිබුණේ නැහැ. ওই සංඥා මාත්‍රියක් උතන කිව්වා මිසක් ඒ සංඥා මාත්‍රිය අල්ලන්න එකක් උතන තිබුණේ නැහැ. අල්ලන්න කිසිම දෙයක් නැති නිසා ඒක අනත්ත වුණා. ඔන්නෝක දැක්කට පස්සේ කියනවා අනත්ත දැක්කට පස්සේ අත්හැරීම හැර නොයල්ම හැර විදීම හැර තවත් ලෝකේ කරන්න දෙයක් නැහැ කියලා දැනගත්තා. මොනවද අත්හැරියේ? යම් චන්දරාගයක් තියෙනවා චන්දරාගය අත්හැරියා. චන්දරාගය අත්හැරලා ගියා නම් නොයලී මිදී ගියා නම් තවදුරටත් අල්ලා ගන්න එකක් නැහැ. අන්නේ අත්හැරීමක් නොයල්මක් මිදීමක් ඇද්ද? ඒක තමයි සෝපරිශේෂ නිවන කිව්වේ. අත්හැරිය මොනවද? චන්දරාගය. චන්දරාගය අත්හැරුවාම ඇලීමක් නැහැ. ඇලීම නැත්නම් ගැටීමක් නැහැ. ගැටීම නැත්නම් ඇලීමයි ගැටීමයි දෙකක් නැහැ. මුලාවත් ඉවරයි. එහෙනම් සියලුම දුක් අධේ කෙලවර එතන. මෙන්න මේකට කියනවා අරිහත්ත්වයටපත් වෙනවා කියන. මෙතෙන්ටපත් වුණාට පස්සේ ගෙනාවු ඵල පරම්පරාව මරණයේ දක්වා අවසානයේ දක්වා විපරිණාම වෙවි යනවා. විනාශයට පරිණාම වෙන බව දන්නවා. විනාශයේ අවසානයේදී හේතුඵල නිස්පාදනය කළා නැත්නම් ඒ අවසානයේ එතෙන්ට කියනවා ස්කන්ධ පරිනිර්වාණයවත් අනුපදිශේෂ නිර්වාණ. එතනින් හරිය යන්න සත්‍වේ පැවැත්මක් නැහැ. සත්වයා කිව්ව ඔය සංකල්පය ඉවරයි. ඔතනින්ම හතර ගමනේ දුක කෙලවර. මෙන්න මේක තමයි සෝවාන් ඵලයටපත් වීම සහ ඊටු ටික ප්‍රගුණ කරගෙන ගියාම අවසානයේදී ඇති වෙනා වූ මහා ප්‍රතිඵලයේ දුකෙන් නිදහස් වීම. දැන් ওই ටික හරියට තේරුම් ගත්තා නම් අනිත්‍යත් තෝරා ගන්නවා, දුක්ඛත් තෝරා ගන්නවා, අනාත්තත් තෝරා ගන්නවා, සක්කාය දිට්ඨියත් තෝරා ගන්නවා, විචිකිච්ඡාවත් තෝරා ගන්නවා, සීලබ්බත පරාමාසයත් තෝරා ඒ ටිකත් අත්හැරෙන්න හැටි. ඒතකොට කාමරාග ව්‍යාපාද දෙකත් අත්හැරෙන්න හැටි. රූප රාග, අරූප රාග, මාන උද්දච්ච අවිද්‍යාව කියන ටිකත් අත්හැරලා ගිහිල්ලා සියල්ලෙන් කෙරෙවිලා දස සංයෝජනයන්ගේ විදුනහම දසහංගයේ සමන්නාගත අරහති උච්චතිති කියන හංග 10න් හේවත් ඔය ටිකෙන් සමන්නාග සම්පූර්ණ වෙනවා. ඉතින් සම්මා ඥාන සම්මා විමුක්තිය ටිකයි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ඔය ටික සම්පූර්ණ වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ වෙන හැටි විග්‍රහ කරලා තේරුම් ගන්න ඕනේ. සම්මා දිට්ඨිය පහළ වුණා කියන්නේ ඔන්නේ කියන්නා වූ දුක පිළිබඳ ඥානෙ. එහෙනම් මේ ප්‍රියයි මනාපයි යහපතයි කියනවා සැපයි සැපයි කියනවා මර උගුල් කියා දැනගත්තාම ප්‍රඥාවෙන් නිවරණය කරනවා ඒවා දුක් ගොඩක් කිය. මෙන්න මේක තෝරාගත්තාට පස්සේ දැන් මේ ටික ඇහුණා නම් හොඳට වැටහුණා නම් මෙන්න මේ සවන් දීගෙන හිටියල කියනවා සෝතාවදානෙ. සෝතාවදානෙ කියන්නේ කන් දිහාගෙන හිටියා හොඳ සවන් දුන්න. ඒ හරියට සවන් දුන්නා නම් ඒ විලාසෙදි මොකද වෙන්නේ? Tamanට සත්පුරුෂ සංසේවණේ ලැබුණා ධර්ම දේශනාවේ හේතුවෙන් ලැබුණා. සද්ධර්ම ශ්‍රවණේ සෝතාවදානෙදී යොමු කරගත්තා. දැන් යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? ප්‍රඥාවෙන් මෙනෙහි කරනවා. ප්‍රඥාවෙන් මේ දහම මෙනෙහි කරනකොට Tamanට ඇත්ත කියලා වැටහුණා නම් මෙන්න මේකට කියනවා සුතමේ ඥාන. සුතමේ පඤ්ඤා. තව සෝවාන් වුණේ එහෙම නැහැ. පොඩ්ඩක් හදිසි වෙන්නේ නැතුව බලන්න ඕනේ දැන් සෝවාන් වුණාද කියලා. ප්‍රඥාව බලවත්ව තිබුණා නම් ඔතන එකක් වෙනවා. ඊට පස්සේ මේ මොහොතේම Tamanට විවිධ උදාහරණ උපමා වලින් මේ ටික වැටහෙන්න පටන් ගන්නවා. හිතන්න පුළුවන් වෙනවා. මේක ඇත්ත මෙහෙමත් ඇත්ත මේ ක්‍රමයටත් ඇත්ත මේ ආකාරයෙත් මේක ඇත්ත. අන්න වැටහෙනකොට කියනවා චින්තාමේ පඤ්ඤා. හිතන්න පුළුවන් හැකියාව ලැබුණා දහමට අනුව. මෙන්න මේකට ආවට පස්සේ තව එකක් තියෙනවා.
භාවනාමය ප්‍රඥා වැඩෙන්න ඕන ඊළඟට. ඔන්න ඔතෙන්ට එනකොට කම්මඵල අධාන කම්මාසගත සම්මාදිට්ඨිය මුලට පටන් ගත්තා. දැන් නම් මේ බණහන් ඉඳගන්නෙත් නැහැ. සසර ගමනක් ගැන, පින්පව් ගැන, ඒ වගේම දුකක් ගැන වැටහීමක් නොතිබුණා නම්, ඒ වගේ මිදෙන්න ඕනකමක් නොතිබුණා නම් අද මේ බණහන් ඉන්නේ නැහැ. එන කම්මාසගත සම්මාදිට්ඨිය තිබිච්ච නිසා තමයි බණහන් හිටියේ. ඒ ඉන්නකොට මොකද වෙන්නේ? ඔය බණහන වෙලාවට පංච නීවරණම නැහැ. හරියට බණ ඇහුවනම්. පංච නීවරණ සංසිඳනම උකට කියනවා සමතේටපත් වෙනවා. ඕකට කියනවා ධානා සම්මාදිට්ඨිය. කම්මාසගත සම්මාදිට්ඨියන ධානා සම්මාදිට්ඨිය. මෙන්න මේකට ඇවිදලා හිටන් බණ අහගත්තට පස්සේ මොකද වෙන්නේ? අන්න දැන් කම්මාසගත සම්මාදිට්ඨිය ධානා සම්මාදිට්ඨිය ඇවිදලා බණ අහුවාට පස්සේ අන්න පහළ වුණා පළමුවෙම සුතමේ ඥාන. මොකක්ද? මේ දුකයි කියලා, මේ දුක සමුදයයි කියලා, මේ දුක නිරෝධයයි කියලා, මේ දුක නිරෝධයට හේතු වෙන මාර්ගයයි කියලා ඥානීය පහළ කරගන්න. අන්නේ ඥානීය පහළ කරගත්තාට පස්සේ කියන සුතමේ ඥාන. ඥාන සම්මාදිට්ඨිය. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ මාර්ග සම්මාදිට්ඨිය පහළ වෙන්නේ ඊළඟටයි. සෝවාන් මාර්ග අනුගාමිකයා වෙන්නේ ඔන්න ඔය ඊළඟටයි. දැන් මෙතකන් මොකක්ද උනේ? කල්යාණ පුතඥය. ඔතෙන් තවම කල්යාණ පුතඥය. දැන් සෝවාන් මාර්ග අනුගාමිකයා වෙන්න මාර්ගයේ වැඩෙන්න පටන් ගන්න ඕන. මොකද්ද මාර්ගේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්න පටන් ගන්න ඕන. දැන් ඔක වචන වලින් දැනගත්තට හරියන්නේ නැහැ. හද අභ්‍යන්තරයේටම නැගෙන්න ඕනේ අදහස. මේ වචන අටේ අදහසින් Tamante වැටුණාද කියලා බලා ගන්න ඕනේ. අන්නේ අදහස වැඩෙන්න ඕනේ. ආසේවිත භාවිත බහුලීකృత. ඇසුරු කරන්න භාවිතා කරන්න බොහෝ කොට ඇසුරු කරන්න. ඒතකොට වැඩෙනවා. ඒතකොට තමයි මේ මාර්ග අනුගාමිකත්වයේ වැඩෙන්නේ. එහෙනම් සම්මා දිට්ඨිය කියලා අපි ওই ටික කිව්වහම දැක්කා එක දෙයක්. මොකද්ද දැක්කේ? යම් කිසි ප්‍රඥාවට ගෝචර වෙලා දැනෙන්න පටන් ගත්තා. අනේ මේ ලෝකයේ කියලා යම් තා තියෙනවනේ. ওই ලෝකේ මොකද්ද තියෙන හරේ? අල්ලගන්න වටිනා දේ මොකද්ද? මෙන්න මේ අදහස කවදා හරි බණහකට ආවනම් හරි වැදගත් වෙනකට ආවා. මේ ලෝකේ වටිනවයි කියලා මට මොනව අල්ලගන්නද? හරයක් නැති ලෝකයක මොනවද වටින්නේ? මුලා කරන ඒවා මිසක් වෙන මොනවද තියෙන්නේ? මෙන්න මේ අදහස ආවනම් ওই දහම තුලින් එයාට දුක පිළිබඳ ඥානයක් පහළ වුණා. දුකට හේතු වෙන්නා වූ මේ තෘෂ්ණාව කියන එක මරවුලක් කියලා දකින්න ඥානය පහළ වුණා. මේ මරවුලෙන් මිදුනොත් මේ සියලු දුකෙන් මිදෙනව නේද කියලා ඥානයක් පහළ වුණා. ඒකේ මාර්ගය මොකද්ද? මේක යලි යලි සිහි කරලා ඉවරලා මේ මරවුලේ ආදීනව බලන්න ඕන, වෙන්වීම ආනිසංස බලන්න ඕන කියලා වටහීමක් ආවා. මෙන්න මේටි එනකොට කියනවා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි. මෙන්න පළවෙනි පූර්ව භාග නුවණින් පළවෙනි මාර්ගාංගය ආවා. සම්මා දිට්ඨිය. මෙන්න මෙතෙන්ට ආපුවාම ඔක්කොම හරි. හරි කියන්නේ මාර්ගාංගේ වැටහෙනවා. පටන් ගන්නවා වැටහෙනවා. සෝවාන් මාර්ග අනුගාමිකත්වයේ පටන් ගන්නවා. කොහොමද පටන් ගන්නේ? අනීමි අසාර ලෝකයක් තුල මොනවද මේ ගන්න අල්ලා ගන්න තියෙන්නේ? වෛර කරන්න, අනුට හිංගි හිංසා කරන්න. ඒතර මේ කාම වස්තු කියලා මේවා බදාගෙන අල්ලාගෙන ඉන්න මොනවද මේක වටින්නේ? මට නම් වැඩක් නෑ. ඔන්නෝම අදහසක් ආවද කියලා බලන්න ඕන. ඕම අදහසක් ආව නම් කියනවා අව්‍යාපාද සංකල්පන, අවිහිංසා සංකල්පන, නික්කම්ම සංකල්පන. අව්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ, නික්කම්ම සංකප්පෝ, අයං උච්චති සම්මා සංකප්පෝ. ඔන්නෝ කාවනම් දෙවෙනි මාර්ගහංගයේ Tamanට ලැබිලා තියෙනවා. වැටහිලා තියෙනවා. තව වැඩිවේ නැහැ. වැටුණා. එන ඊළඟට මොකද කරන්නේ? ඉතින් මෙහෙම මේ අසාර ලෝකයක් තුළ මොනවා ලබා ගන්න මේ බොරුවෙන් අනුන් රවට්ටන්නද? කේලම් කියලා අනු බිඳවන්නේ මොනවා කරගන්නද? මොන වැදගත් දෙයක් සඳහාද? පරුස වචනයකින් අනුන්ට බැනවදින්නේ, සැඩපරුස වෙන්නේ මොනවා රැක ගන්නද? මොනවා කරන්නද? ඒක මහා මුලා වැඩක් නේ. වැඩක් නේ හිස් දේවල් නේවා. මේ ප්‍රලාප දොඩ කයිවාරු වගා වැඩක් නැති ඒවා කීකේ කොරොප්පම් කරගෙන වීඩියෝ කරගෙන ඉන්නේ මොනවා කරන්නද? මොනවද එහෙම ආස්වාද විදිහට තියෙන මේ හිස් දේ ලෝකෙක නිකන් අසාර ලෝකෙක. ඔය අදහසත් ආවනම් එහෙම කෙනෙකුට පහල වුණා. ඕකට කියනවා මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී, අයං උච්චති භික්ඛවේ සම්මා වාචා. ඔන්න තුන්වෙනි මාර්ගාංගය තමයි ලැබිලා තියෙනවා කියලා දැනගන්න. පද කිව්වට හරියන්නේ නැහැ. ඒතොර තේරෙනවා. මේ බඳු අසාර ලෝකෙක වටිනාකමක් දෙන්න බැරි ලෝකෙක
මොනවා ලබා ගන්න ප්‍රාණඝාත කරන්නද? මොනවා ලබා ගන්න හොරකම් කරන්නේ මොකටද? මේ කාම විත්‍යා බොරු සුරා සූදු දුරාචාර වල ආස්වාද හොයාගෙන ඉන්නේ මොනතරම් මුලාවක්ද? හරයක් නැති ඒවා. කොහොමත් අදහසක් ආවා. ඕකට කියනවා පානාති පාතා වේරමණ අදින්නා දානා වෙන්නේ කාමීසු මිච්ඡාචාරා වෙන අයං උච්චති වික්කේ සම්මා කම්මන්ති. මෙන්න සම්මා කම්මන්ති. විරති චෛතසික කියන්නේ ඕවා. කැමැත්තේ වේගුණා ඉස්සෙල්ලම. කැමැත්තේ නැතුව ගියා. දැන් මොකද කරන්නේ? දැන් හිත තුල අව්‍යාපාද අවිහිංසා නික්කම නම් මානසිකත්වය එහෙමනම්. වචන තුල බොරු නැත්නම් කේලම් පරස ප්‍රලාප නැත්නම්. ක්‍රියාව තුළ ප්‍රාණඝාත අදත්තාදාන කාමීංසා සත්වහිංසා ප්‍රාණඝාත අදත්තාදාන කාම මිත්‍යාචාර අදහත් සුරාසු දුරාචාර ඒවත් නැත්නම් හිතෙන් කයෙන් වචනින් සුචරිතව ඔහුට ඔහුගේ ආජීවය අපිරිසිදු වෙන්නේ කොහොමද? ඔහුගේ ආජීවය ඊටාම පිරිසිදු වෙනවා. ඔහු මොකද ජීවත් වෙන්නේ? දැකපු ඇත පූර්ණ කරගන්න බලාපොරොත්තු පරමාදිෂ්ඨාන. එහෙනම් ඔහුගේ ආජීවය සම්පූර්ණයෙන්ම සම්මා ආජීවය. මෙන්න මේකට කියනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මාර්ගාංග පහක් හටගත්තා. එක හිතක ඕක හටගත්තා නම් ඕක වට කරලා තියෙනවා. මොකද්ද? සම්මා වායාම. මොකද මේ? දැන් ওই ටික දැක්ක කෙනාට නිකන් ඉන්න බෑ. එයාට අවශ්‍ය වෙන්නේ අප්‍රමාදව මේ සත්‍ය අවබෝධ කරගෙන මේ දුකෙන් මිදෙන්න ඕනේ. කෙලෙස් දුරු කරගන්න ඕනේ. මේ අදහස අප්‍රමාදව කරන්න ඕනේ කියලා උත්සාහය වීරිය එනකොට ඕකට කියනවා සම්මා වායාම. ඊ සඳහා මොකද කරන්නේ? යන්නේන කරන කියන හැම මොහොතක් පාසාම අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වාසයේ මෙනෙහි කරනවා මිසක් නිත්‍ය සුභ අත්ත්‍ය සුඛ කියන එක මෙනෙහි කරන්නේ නැහැ. නිත්‍ය සුඛ අත්ත්‍ය සුභ වාසයේ මෙනෙහි කරන්නේ නැහැ. ඒතකොට අනුපස්සනාව වෙනවා. කය පිළිබඳව, වේදනා පිළිබඳව, හිත පිළිබඳව, ධර්ම පිළිබඳව ඔය ආකාරයෙන් මෙනෙහි කරන්න පටන් ගත්තාම කියනවා කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. මෙන්න මේ සඳහා යම් කිසි උත්සාහයක් ගත්තද, වීර්යයක් ගත්තද? ඕට ඕන වෙනවා. යම් කිසි අකුසලයකින් කෙලෙසීම සිද්ධ වුණා නම් ඒ අකුසලයේ දුරු කරගන්න. මතු අකුසල සිද්ධ නොවන්න වග බලා ගන්න. යම් කුසලයක් වැඩුන්නේ නැද්ද ඒක වඩා ගන්න. වැඩුණු කුසලයේ තව තවත් දියුණු කරගන්න. මේ සඳහා යම් කිසි කැමැත්තක්, උත්සාහයක්, ව්‍යායාමයක් ඇද්ද? මේකට කියනවා සම්මා වායාම. ඉතින් ওই ටික ලැබිලා තියෙනවා නම් සම්මා වායාම කියන මාර්ගාංගයක් ඔය කියන්නා වූ කාරණා පහ වට කරගෙන තියෙනවා. නැත්නම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මාර්ගාංග පහ වට කරලා ඔය කියන සම්මා වායාමයක් තියෙනවා. ඒ වගේම සතියෙන් යුක්ත වෙලා සිහිනුවන තියෙනවා. සතර සතිපට්ඨානිය යුක්ත වෙනකොට සම්මා සතියත් ඔය එක වැඩෙනවා. එහෙනම් ඔය ටික වෙන්නකොට ලෝකේ අර තිබිච්ච කැළඹීම් ගතිය ඔක්කොම නැති වෙන්න පටන් ගන්නවා. චන්දරාගේ දුරු වෙනකොට යම් කිසි ඇලීමක් තිබුණා නම් ඒක දුරු වෙනවා. ඇලීම ඇසුරු කරන ගැටීම පහළ වුණේ ඒකෙන්. එහෙනම් ඇලීම දුරු වෙනකොට ගැටීමක් දුරු වුණාම කියනවා අවිජ්ජා දෝමනස දෙක ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා. මෙන්න මේක සිහි කරන්න සිද්ධ වෙන්නේ මොකද්ද? ওই ඇලෙන ගැටෙන සත්‍යය බලා ඉඳදී කෙරවර අඩු වෙවි යන්නේ. මෙන්න මේ අඩු වෙලා යනකොට දැනගන්න පුළුවන් මට මාර්ගාංග දකින්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල මාර්ගය වැඩිලා මට සමාධිය ලැබෙනවා කියලා Tamanටම තේරෙනවා. ඒ හිත කම්පානේ. අකම්පේ සමාධිය Tamanටම දැනෙන්න පටන් ගන්නවා. ඉස්සර වාගේ මගේ මනස දැන් මේ දහම තුල ඉන්න ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ, කම්පානේ. ක්‍රමක්‍රමයෙන් අඩු වෙවි යනවා. සමාධිය වැඩෙනවා. අන්න ඒකට කියනවා සම්මා සමාධි. ඔන්නේ මාර්ගාංග 8 ඔහොම පූර්ණ වීගෙන යනකොට කියනවා මාර්ග සම්මාදිට්ඨිය පහළ වුණා. දැන් ඔන්නෝක පූර්ණ වෙච්ච වෙලාවක එන්නේ මෝරලා හිටන් හොඳට වැඩිච්ච වෙලාවක ওই බණහන වෙලාවක අර කියන්නා වූ හේතු ලැබෙනවා. සත්පුරුෂ සංසේවනේ සද්ධර්ම ශ්‍රවණේ ලැබිච්ච වෙලාවක මහා වේගවත් ශක්තිය නැగిලා අසාර ලෝකේ බලා ඉඳන් හුලම් බැස්ස එකක් වෙනවා. අත්හැරලා යනවා අල්ලගිට මහා උඩක් අත්හැරලා ගිහලා නිදහස් වෙනවා මනස. ඒ නිදහස් වීමට කියනවා ඵල සම්මාදිටිය ලැබෙන සෝවාන්. අන්න ඉදාට තමන්ට තේරෙනවා මගේ මනස පුදුම සැහැල්ලුවකටපත් වුණා ලෝකයක් ඇත්තට. අල්ලගන්න වටනා දෙයක් නැහැ කියලා නිදහස් වෙලා ගියා. ආයි නම් කවදාවත් මේ ලෝකේ අල්ලගන්න වටනා දෙයක් නැහැ කියන අදහස ආවම පළවෙනි අවස්ථාවට කියනවා සෝදාන් ඵලෙ. කාමරාගත් අත්හැරලා ගියා නම් ඔය එකලා. සකු르දාගාමි ඵලයක් ලැබිලා. අඩු වෙලා ගියා. ඉවරෙලු නැති වෙලා කියන අනාගාමි ඵලයක් ලැබිලා. සියලුම ලෝකෙ තියෙන බලාපොරොත්තු කෙලවරලා කියන හරියටත් පහළ වෙයි. ඔන්නෝක තමයි ක්‍රමය. ඒසා ඔය ටික දැනගත්ත ගමන් සෝවාන් කියලා හිතන්නේ නැතුව උත්සාහයෙන් වීරියෙන් යලි සිහි කියලා බලන්න පුරුදු වෙන්න ඕන. අන්න වඩාගෙන යනකොට අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්මානුපස්සනා පටන් ගත්තාම අනිත් ටික ඔක්කොම වැඩිලා එනවා ඔය විදිහට. මාර්ගය වැඩෙන්නේ ඔය දහම් සිහි කරනකොට ඔය විදිහටයි. ඉතින් ඔය ටික තෝරාගත්තාම දැන් සෝවාන් වෙන්නේ කොහොමද? දැන් ආයිත් නම් කාගෙන්වත් අහන්න දෙයක් ඉතුරු වෙලා නැතුව ඇති.
මාර්ගය මොකද්ද යන්නේ කොහොමද කියලාත් මුත්තෙන් ඉතුරු වෙන්න දෙයක් නැහැ. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා සංස්කෘත කතා කර කර ඉන්නේ නැතුව අනිත්‍ය දුක අනාත්ම හරියට තේරුම් ගන්න මාර්ගය වඩාගෙන යලි යලි සිහි කරන්න යලි යලි ඔය බණ අහන්න අහලා අවබෝධය පූර්ණ කරගන්න ඒකාන්තයෙන් මාර්ගඵල අවබෝධ කරගෙන සතර දුක් කෙලවර කරන්න අදාදම හේතු වාසනා ලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා. සෑම සිල් දෙනාට යහපතක් වේවා. උතුම් නිවන් සාක්ෂාත් හේතු වාසනා වේවා. දාද මේ ධර්ම දේශනා කරා වූ අප්‍රමාණ සිත සාන්තිය අනන්ත යහපත උදා කර දෙනවා. ඒ නිසා මේ කරගත්තා වූ අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද නිසා තමන්ට වෙන්න තමයි ධර්ම ශ්‍රවණය කිරීම අනන්ත ආශිර්වාදයෙන් තමන්ට උදව් උපකාර කළා වූ දෙමාපිය ගුරුවර ආදීන් වැද්දේ වාගේ මෙතෙන් පටන්ගෙන අනන්ත සංසාරයේ පටන් යහපත සාන්තිය උදා කර දුන්නා සියල්ලෝ සිහි කරලා කෘතෝපකාර සලකන ගුණයෙන් ඒ සියලු දෙනාට මේ පුණ්‍ය වාසනා කුසල වාසනා විහිදී පැතිරී පිහිටා සුඛිත මුදිත වෙත්වා. ඒ වගේ තමන්ගේ අපලබාන සංසාරයේ පටන් මේ දක්වා අංශු මාත්‍රින් හෝ අවඩක් අසාධාරණයක් වරදක් ප්‍රමාදෝෂයක් යමකට සිද්ධ වී නම් ඒ වාට ගෝචර වූ ලෝක සත්‍යයේ කෙබඳු උපතේ කෙබඳු භාවයේ කෙබඳන හිටියත් සියල්ලන්ට මේ පුණ්‍ය කුසල ආශිර්වාදයේ විහිදී පැතිරී පිහිටා සුඛිත මුදිත වෙත්වා. ඒ වාගේම අනන්ත සංසාරයේ පටන්ගෙන ආවා වූ සසර ගමනේදී තමන්ගේ ගුණ අවට අසාධාරණ මේ පුණ්‍ය කුසල ආශිර්වාදයේ විහිදුවා පතුරවා පිහිටවීම නිසා අනන්තවන්නා යහපත උදා කර දීම නිසා ඒ සියලු පාපයන්ට වන්දි ගෙවි නිදහස් වීම නිසා එතෙක් මෙතේ තිබුණා සියලු අපල උපද්‍රා දෝෂාන්ධකාර වශයෙන් ආව ඒ පාප දෝෂාන්ධකාර මේම කෙලවර වේවා. ඉතින් මෙතෙන් පටන් සසර කළ පුණ්‍ය කුසල ආශිර්වාදය ඇදී වී මේ පුණ්‍ය කුසල ආශිර්වාද ක්‍රියාත්මක කරලා සාසන මාර්ගයේ පූර්ණ්‍ය කරගන්න උපනිශ්‍රේ ලැබේවා. සෑම දිනාටම යහපතක් උදායලා නිවන් සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා. දිව්‍ය බ්‍රහ්ම මනුස්සාවුන් සතර වර්ගී ඥාති මිත්‍රාදී කොට්ටාතුන අනන්ත ලෝකවාසී සියලු සත්වයෝද මේ පුණ්‍ය කුසල ආශිර්වාදයේ අනුමෝදන් වී සුඛිතම දේත්වා යහපත උදා කරගනිත්වා සියලු දෙනා නිවන් සාක්ෂාත් කරගන්න හේතු වාසනා ලැබෙත්වා කියලා සාදුකාරයෙන් අනුමෝදා වෙන්න සෑම දිනම. ittavata cammehi sampatam punya sampadang sabbe dewa anumodantu sabba sampatti siddhiya ittavata cammehi sampatam punya sampadang sabbe bhuta anumodantu sabba sampatti siddhiya ittavata cammehi sampatam punya sampadang sabbe satta anumodantu sabba sampatti siddhiya ittavata cammehi sampatam punya sampadang sabbe ඥාති peta anumodantu sabbe ඥාති mitta anumodantu sabba sampatti siddhiya itam me ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයවං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු 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 යං කිංච රතන ලෝකේ විජ්ජති දාපුතු රතන බුද්ධ සමන්නති තස්මාසුති බාන්තුති යං කිංච රතන ලෝකේ විජ්ජති දාපුතු සතරන් ධම්ම සමන්නති තස්මාසුති බාන්තුති යං කිංච රතන ලෝකේ විජ්ජති දාපුතු රතන සංඝ සමන්නති තස්මාසුති බාන්තුති අභිවාදන සීලිත නිච්ඡං වද්දාපචානෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයවන්නෝ සුඛං බලಂತಿ සෝපත්‍ය නිරෝගය යහපතක් වේවා සමදරාට නිවන් සාක්ෂාත් හේතු වාසනා පහළ වේවා යහපතක් වේවා.